නිව්ටන්ගේ සිසිලන ක්‍රමේ යටතේ අපි මුලින්ම කතා කරන්න ඕන දෙයක් තමයි මේ කෘත සංවහනය කියන්නේ මොකද්ද? කෘත සංවහනය. දැන් කෘත සංවහනයට කලින් සංවහනය කියන්නේ මොකද්ද කියලා දන්නවද නේද? සංවහනය කියන්නේ මොකද්ද? මෙහෙම යම් පද්ධතියක වායු අංශු හරි තරල අංශු ද්‍රවාංශු වෙන්නත් පුළුවන්. මෙන්න මෙහෙම අංශු ටිකක් තියෙනවා. එතකොට මේක මෙතනින් තාපය දෙද්දි මොකද වෙන්නේ? මේ ප්‍රදේශයේ ඉන්න වායු වල පරිමාව නැත්නම් තරලයේ පරිමාව වැඩි වෙනවා. තරලයේ පරිමාව වැඩි වීම හේතුවෙන් ඝනත්වය මොකද වෙන්නේ? අපි දන්නවා ඝනත්වය සමාන ස්කන්ධයේ බෙදීම පරිමාවද ඒ ස්කන්ධයේ නියතයි. නමුත් පරිමාව වැඩි වෙද්දි ඝනත්වය අඩු වෙනවා. එතකොට උඩ තියෙන ඝනත්වය වැඩි ඒවා යට තියෙන ඝනත්වය අඩු ඒවා. එතකොට මොකද වෙන්නේ? ඝනත්වය වැඩි ඒවා යටට යනවා. ඝනත්වය අඩු ඒවා උඩට යනවා. ඕකට තමයි සංවහන ධාරාවක් කියලා කියන්නේ. උඩු කුරුතරපුම වැඩි වෙලා උඩට යනවා. ඔදින් සංවහන ධාරා එකයි සංවහන ධාරා හැමදෙස්සෙම උඩටම ඇති වෙනවා කියලා කියන්නේ. පැත්තට යන්නේ නැත්තේ ඒකයි. මොකද උඩු කුරුතරපුම නිසා උඩට යන්නේ පැත්තට යන්නේ නැහැනේ. එහෙනම් සංවහන ධාරා සිරස්ව ඇති වෙන්න හේතුව මොකද්ද? සංවහන ධාරා ඇති වෙන්න මූලිකම තත්ත්වය තමයි මූලිකම හේතුව තරලය තුල රත්න දැන් තියෙන ඝනත්වය අඩුවීම. ඒ ඝනත්වය අඩුවීම නිසා ඝනත්වය අඩු වෙව උඩ යනවා වැඩිව පහළ එනවා. අපි දන්නවනේ තරලයක් වුණත් තරල කියන්නේ වෙනස් තරල දෙකක් දාපුවාම දැන් පොල් තෙල් ජලයට දාපුවාම පොල් තෙල් පා වෙනවනේ. ඒ පොල් තෙල් වල ඝනත්වය අඩුයි. ඒක ඝනත්වය අඩු වෙක උඩට යනවා. එහෙම සිද්ධියක් තමයි මෙතනත් වෙන්නේ. කෘත සංවහනය කියන්නේ මොකක්ද? සංවහනයම සංවහනය කියලා කියන්නේ තාපය හානි වෙන නැත්නම් තාපය ගමන් කරන ප්‍රධානම ක්‍රමය මේක. අපි තේ කෝප්පයක් ගත්තත් මෙයා වැඩිපුරම මේ තේක නිවෙන්නේ සංවහන ධාරාව වලින්නේ. ඒ කියන්නේ මොකද්ද මේ කියන තේ කෝප්පය ළඟ කියන්නේ මේ තේ කියන ජල පෘෂ්ඨයේ දැන් තේ පෘෂ්ඨයේ උඩ තියෙන වායු අංශු රත් වෙනවා. රත් වීම නිසා එයා උඩ යනවා. හොඳට අහගන්න මේ ටික. හොඳට අහගන්න. රත් වෙච්ච අංශු උඩ යනවා. රත් වෙලා නැති අංශු මේක ආයේ මේක ළඟට එනවා. ඒතර රත් වෙච්ච අංශු යනවා ටික වෙලාවක් යද්දී කියන්නේ මේ ගෙනත් තියපු ගමන් පරසර උෂ්ණත්වයේ තියෙනව රත් වෙලා උඩට යනවා. හැබැයි ටික වෙලාවක් යද්දී මෙන්න මේක අවට. ඒ කියන්නේ මෙන්න මේ කෝප්පේ කට අවට වටේම තියෙන වායු ගෝලය චුට්ටක් පරිසර උෂ්ණත්වයට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ කෝප්පේ ගෙනල්ලා තියද්දී තිබුණේ පරිසර උෂ්ණත්වයේ තියෙන වායුනේ. නමුත් ගෙනල්ලා තියලා ටික වෙලාවක් යද්දී ඒ අවට තියෙන සම්පූර්ණම වායු ගෝලය නැත්තම් වාෂ්ප ටික චුට්ටක් රත් වෙනවා. පරිසර උෂ්ණත්වයට වඩා. ඒ කියන්නේ කලින් තාපය ගත්ත තරම් يعني ගෙනල්ලා තියද්දිම ගත්ත තරම් දැන් ගන්නෙ නෑ තාපය. ඇයි ඒ? අපි දන්නවනේ මේ උෂ්ණත්වයේ වැඩි තැන ඉඳන් අඩු තැනට තාපය ගන්නවා තමයි. නමුත් ඔය උෂ්ණත්ව පරතරය වැඩි වෙද්දී දැන් හිතන්නකෝ දැන් මෙහෙම ආනතියක් තියෙනවා මෙන්න මෙහෙම ආනතලයක් තියෙනවා. මේ ආනතලයේ මෙහෙම තියලා බෝලයක් අතහැරුවොත් ඒ බෝලේ එන වේගෙයි ආනතලේ තව ගොඩාක් ඈත් කරොත් ඒ බෝලේ එන වේගෙයි හිතන්නකෝ. ඔන්න ඕකත් එක්ක යන්නකො මෙතනට. කියන්නේ පරිසර උෂ්ණත්වය ගොඩාක් අඩු නම් තේ කෝප්පෙට වඩා තේ කෝප්පෙන් තාපය ක්ෂණිකව යනවා. නමුත් ටික වෙලාවක් යද්දි මේ හරිය උෂ්ණත්වය යම්කිසි ප්‍රමාණයකින් වැඩි වුණාට පස්සේ අර කලින් ගියා වගේ දැන් තාපය ගමන් කරන්නේ නැහැ. කියන්නේ තාපය හානි වෙන්නේ නැහැ. හරි. ඔය තියෙන සාමාන්‍ය සිදුවන තාප සංවහන ධාරා. නමුත් දැන් තේක ඉක්මනට නිමා ගන්න ඕන නම් මොකද කරන්නේ? පිම්බිනවා. පිම්බහම මොකද වෙන්නේ? පිම්බහම වෙන්නේ මෙන්න මේ අවට රත් වෙලා තියෙන වායු ගෝලය අපි කටින් කියන්නේ බාහිරින් මොකද මේ වායු ගෝල රත් වෙලා තියෙන වායු ගෝලය හොන්නෝ ඉවත් කරනවා. ඊට පස්සේ අලුත් වායු ගෝලයක් තමයි මෙතනට එන්නේ. කියන්නේ අර පරිසර උෂ්ණත්වයේ තියෙන වායු තමයි නැවත අලුතින් මෙතනට එන්නේ. එතන මොකද වෙන්නේ? අර තේ කෝප්පේ ගෙනල්ලා තිබ්බ ගමන් වගේ නැවත තාපය හානි වෙනවා. ඉතින් ඕක දිගින් දිගටම කරනවා. කියන්නේ දිගට පිඹ ඉන්නවා. ඒ කියන්නේ මොකද දිගටම පිඹ ඉන්නවා කියලා කියන්නේ මේ වස්තුව නැත්නම් මේ රත් වෙච්ච වස්තුව අසල තියෙන වායු ගෝලය සෑම විටම පරිසර උෂ්ණත්වයේ පවත්වා ගන්නවා. කියන්නේ හැමතිස්සෙම අලුත් එකක් දෙන්නේ. හැමතිස්සෙම අලුත් අංශුවක්. ඔක තමයි කෘත සංවහනය කියලා කියන්නේ. d θ බෙදීම dt අනුලෝම සමානුපාතිකයි. k නැත්නම් මෙහෙම ලියමු කෙලින්ම සමානයි k a වතාවක් θ රින θ r කියලා. එහෙනම් මේක තමයි අපි සිසිලුන නියමයෙන් කියන්නේ. මෙන්න මේ සමීකරණය තමයි මෙන්න මේ ප්‍රැක්ටිකල් එකට ඕන වෙන්නේ හොඳට අහගන්න.
හොඳට අහගන්න මෙතන ඉඳන්. මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ ටික කියලා ඉන්නම්. පියන මෙතන අනිවාර්යෙන් පියන සහිත කැලරි මීටරේ කියන එක තියෙන්නම ඕන. දැන් අනිත් කිසිම තැනක මේ වෙනකම් පියන සහිත කියන එක පියන අවශ්‍ය වුන්නේ නැහනේ. නමුත් මේ ප්‍රැක්ටිකල් එකට පියන කියන එක අනිවාර්යෙන් ඕන. මම ඒකට හේතුව පස්සේ කියන්නම්. මේක අනිවාර්යෙන් ඕන. අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ වල කියලා තියෙනවා පියන හා මන්තය සහිත බාහිර පෘෂ්ඨයේ උපදමන ලද කැලරි මීටරයක්. ඊට කියනවා ඍණ 10 සිට 110 දක්වා වගේ උෂ්ණත්වමානයක් විදුලි පංකාවක් විරාම කටිකාවක් තෙදරන තුලාවක් ප්‍රමාණවත් තරම් ජලය සහ ඒ අදාළ ද්‍රවය. අපි ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව හොයන්න යන්නේ. ඒතර සිද්ධාන්තය බලන්න. සිද්ධාන්තය කියලා කියන්නේ දැන් මම කතා කරපු එක පෘථ සංවහන තත්ත්වයට යටතේ රතු වස්තුවක තාප හානි වීමේ ශීඝ්‍රතාවය එම වස්තුව හා පරිසරය අතර වැඩිමනත් උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වන බව නිව්ටන්ගේ සිසිලන නියමය මගින් පැහැදිලි කරේ. මෙම පරීක්ෂණයේදී රතු වස්තු දෙකක පෘෂ්ඨවල ස්වභාවය ශේෂඵල හා වස්තු වටපිටාව අතර අතිරික්ත උෂ්ණත්ව සරසම් වේ නම් ඒවායේ තාප හානි වීම මධ්‍යස්ථ ශීඝ්‍රතාවද සමාන වේ. හරි ඒක ගැන ලොකුට හිතන්න එපා. දැන් මම ඒක ටික ටික කරන් යන්නම්. හරි. සර් මෙතන මම මේ d θ කියලා දාලා තින්නේ dq වෙන්න ඕනේ. dq සිසිලි තාප හානි වීම ශීඝ්‍රතාවයනේ. dq බෙදීම dt සමානයි ka වතාවක්. මේ නිවැරදි කිරීම කරගන්න. මෙතන d θ නෙමෙයි. කියන්නේ උෂ්ණත්ව අඩු වීමේ ශීඝ්‍රතාවය නෙමෙයි. තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. හරි. තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සමානයි මේ සමීකරණය. ඒ නිවැරදි කිරීම කරගන්න. හරි. කොහොමද ප්‍රැක්ටිකල් එක කරන්නේ? ප්‍රැක්ටිකල් එකට දාන රූප සටහන තමයි අපි මේක මුලින්ම ආධාරකයක් ගන්නවා. මෙන්න මෙහෙම බලා ගන්න. මෙන්න මෙහෙම පරිවාරක තන්තු දෙකකින් මෙන්න මේ කැලරි මීටරය එල්ලනවා. මම තාම තියරිය පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් අර සිද්ධාන්තය කියලා තියෙන එක මම පොඩ්ඩක් කියන්න. සිද්ධාන්තය කියලා තියෙන බලන්න අහගන්න. දැන් මේ සමීකරණේ කොහෙවත් තියෙනවද මේක ඇතුළට දාන ද්‍රවයේ මොකක් හරි රාශියක්. දැන් එකෝ ද්‍රවයේ ඝනත්වය හරිය නැත්නම් ද්‍රවයේ විශිෂ්ටතාව ධාරිතාව මේ වань මේ සමීකරණ ඇතුළේ කොහෙවත් නැහැනේ. මේක k කියන්නේ මොකද්ද? මේ තියෙන කියන්නේ කැලරි මීටරයේ පෘෂ්ඨය මත රඳා පවතින නියතයක්. k කියලා කියන්නේ කැලරි මීටරයේ පෘෂ්ඨය මත රඳා පවතින නියතයක්. a කියලා කියන්නේ මේ තාපය හානි වීම සඳහා දායක වෙන පෘෂ්ඨ වර්ගඵලය. හරි. මේ කියන්නේ මොකද්ද? මේ තියෙන උෂ්ණත්ව අන්තරය. ඒ කියන්නේ මේ සමීකරණය ඇතුලේ හොඳට අහගන්න මේ සමීකරණය ඇතුලේ මේක ඇතුළට දාන ද්‍රවය මොකද්ද කියන එක කොයි වෙලාවෙවත් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මම කොහොම හරි කරලා මේ පරීක්ෂණයේදී කේව නියත කරගත්තොත් ඒව නියත කරගත්තොත් සහ මෙන්න මේ උෂ්ණත්ව අන්තරයත් නියතව තෝරගත්තොත් මට කියන්න පුළුවන් නේද මේ සියලුම දේවල් නියතයි නම් මම මේක ඇතුළට දාන්නේ ජලයද කොපර් සල්ෆේට්ද පොල් තෙල්ද අදාළ නැහැ හානි වෙන ශීඝ්‍රතාව එකමයි කියලා. මොකද මේකේ කොහෙවත් නැහැනේ ජලයේද ද්‍රවයේද මොකද දාන්නේ කියලා. කියන්නේ මොන ද්‍රවයේද දාන්නේ කියලා මේ සමීකරණය ඇතුළේ කොහෙවත් නැහැ. ඒ කියන්නේ මම මේක ඇතුළට මොන ද්‍රවය දැම්මත් තාප හානි වීමේ ශීඝ්‍රතාවය රඳාපවතින්නේ මෙන්න මේ කියන රාශීන් මත විතරයි. ඔය කියන රාශීන් මත විතරයි. ඉතින් මම කොහොම හරි ක්‍රමයකින් මේ කියන රාශීන් ටික නියත කරගත්තොත් මට කියන්න පුළුවන් ජලය දැම්මත් ඒ ශීඝ්‍රතාවයමයි යන්නේ. ඒ අදාළ ද්‍රවය දැම්මත් ඒ ශීඝ්‍රතාවයමයි යන්නේ. එහා තාපය හානි වෙන්නේ කියලා. ඉතින් ඕක තමයි අපි මේ ප්‍රැක්ටිකල් එකේ පාවිච්චි කරන සිද්ධාන්තය. මම ආයෙත් කිව්වොත් මම මේකට මොන ද්‍රවය දැම්මත් මම කේවත් නියතව තියාගෙන ඒවත් නියතව තියාගෙන මේ දෙන්නවත් මම නියතව තියාගන්න පුළුවන් නම් මම එහෙම දැන් එහෙම උපකල්පනයක් දැන් තියෙන කෙනෙක් කරන්න පුළුවන් නම් ඒතර අපි ප්‍රැක්ටිකල් එක කරන්න ඕනේ එහෙම කරන්න. අපි බලමු ඒකට පාවිච්චි කරන උපක්‍රම මොනවද කියලා. එහෙනම් එහෙම කරන්න පුළුවන් නම් ද්‍රවය තියෙන අවස්ථාවේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවයයි ජලයේ තියෙද්දී තාපය හානි වීමේ ශීඝ්‍රතාවයයි දෙකම සමානයි. ඔතනින් තමයි අපි ගණනය සඳහා සමීකරණය ගොඩනගන්නේ. අපි එහෙනම් ඒක ඉස්සරහට බලමු. එහෙනම් ඔළුවේ තියාගන්න ප්‍රැක්ටිකල් එක ඇතුලේ. දැන් ඔළුවේ තියන් යන්න අපි කරන ප්‍රැක්ටිකල් එක ඇතුලේ මෙන්න මේ තුන් දෙනා නියතව තියාගන්න ඕන කියලා ඔළුවේ තියන් ඉන්න. එච්චරයි. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. හරි.
එහෙනම් මේක තමයි පරීක්ෂණයේ ඇටුම ක්ෂණිකව මේක අඳ ගන්නකො පළවෙනි කොටුවේ. තව දෙයක් අඳින්න බැරුව ගියා මේකේ අනිවාර්යෙන් ෆෑන් එකක් අඳ ගන්න ළඟින් හරි. මේක කෘත සංවහන තත්ත්වයේ තියෙන්න ඕන. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේකට විදුලි පංකාවක් එක පැත්තකින් දාන්න ඕන. මම මේ පැත්තෙන් දැනට දාන්නම් විදුලි පංකාව. මේ පැත්තේ. කොහෙන් දැම්මත් කමන්නේ කොහොමද විදුලි පංකාවක් දාන්න ඕන. කෘත සංවහන තත්ත්ව ඇති කරගන්න. පරීක්ෂණය. පළවෙනි එකේ බලන්න. පළවෙනි පීවර කියනවා මුලින්ම මන්තය සහිත හිස් කැලරිමීටරයේ කිරා ගන්නවලු ස්කන්ධයෙන් 1 කියලා. ඔතන මන්තය සහ පියන කියන එක තියෙන්න ඕන. පියන කියන වචනේ තියෙන්න ඕන. මොකද පියන කියන එක අවශ්‍ය වෙන්නේ අහගන්න. පියනයි අවශ්‍ය වෙන්නේ. දැන් පියන තිබ්බේ නැත්තම් ද්‍රවයෙන් තාපය හානි වෙනවනේ. අපි උකට පාවිච්චි කරන එකකට පාවිච්චි කරන සාමාන්‍ය ද්‍රවය ජලය අනිත් එකට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා කොපර් සල්ෆේට් හරි එහෙම ද්‍රවයක් පාවිච්චි කරනවා. කොපර් සල්ෆේට් කියලා ගමුකෝ. දැන් මේකේ පියනක් නැත්තම් දැන් කැලරිමීටරයෙන් තාපය හානි වෙනවා කොහොමද? දැන් කැලරිමීටරයෙන් කොහොමද තාපය හානි වෙනවනේ මෙන්න මේ වාට. දැන් කැලරිමීටරය රත් වෙලා ඊට පස්සේ කැලරිමීටරයේ වටේ තියෙන අංශු රත් වෙලා මෙන්න මේ සංවහන ධාරා ඔන්නෝම උඩට ඇති වෙනවා. ඒක දෙකේම වෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. කැලරිමීටර එකමයි. ඉතින් ඒ නිසා කැලරිමීටරෙන් ওই වැඩි දිගටම හොම වෙනවා. එහෙනම් මේ කියන පද්ධතියත් කැලරිමීටරෙන් හානි වෙනවා. මේ කියන පද්ධතියත් කැලරිමීටරෙන් හානි වෙනවා. නමුත් පියන තිබ්බේ නැත්තම් මෙන්න මේ ජල පෘෂ්ඨයෙන් තාපය හානි වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ කියමුකෝ. ඊට පස්සේ අපි ඊළඟ ද්‍රවය දැම්මට පස්සේ කලින් ජල පෘෂ්ඨයෙන් හානි වුණේ. නමුත් දැන් හානි වෙන්නේ ද්‍රව පෘෂ්ඨයෙන්. ඒතර මේ හානි වීම දෙකක්. මේ තාපය හානි වීම දෙකක්. කියන්නේ ක්‍රම දෙකක්. කියන්නේ මේකට වඩා මේක සමහරට ස්ලෝ වෙන්න පුළුවන්. මොකද මේ ද්‍රවයේ තියෙන අන්තරාණුක ආකර්ෂණ බලවල බැඳීම් නිසා. දැන් තේරෙන්නේ නැති. කියන්නේ ඇයි එහෙම වෙනස් වෙන්නේ කියලා කිව්වොත් ඒක වෙනස් වෙන්නේ ද්‍රව වර්ගය අනුව. ද්‍රව වර්ගය අනුව අපි දන්නවා ද්‍රවයෙන් ද්‍රවයට අන්තරාණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය කියන එක වෙනස්. ඉතින් එහෙම වුණාම මේ ද්‍රව පෘෂ්ඨයෙන් තාපය හානි වීම කියන එකත් වෙනස් වෙනවා. ඉතින් එතකොට තාප හානි වන කියන්නේ පෘෂ්ඨය අනුව තාප හානි වන විදිහ වෙනස් කියලා කියන්නේ K ගගේ වෙනස් වෙනවා කියන එකනේ. අන්න එහෙනම් අපි ප්‍රැක්ටිකල් එකේ K කියන එක්කෙනා වෙනස් නොවි තියාගන්න වග බලා ගන්න ඕන කියලා කිව්වා. ඉතින් එහෙනම් ඒක වෙනස් නොවි තියාගන්න මොකද කරන්නේ? මෙන්න මේ පෘෂ්ඨයෙන් තාපය හානි වීම කියන එක වළක්වනවා සම්පූර්ණයෙන්ම. මොකක් කරලාද? පියන දාලා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන පියනේ අවශ්‍යතාවය මොකද්ද? K කියන එක්කෙනා නියතව කරගන්න. ඇයි පියනක් දාන්නේ? K කියන එක්කෙනා නියත කරගන්න. සහ එකම කැලරිමීටරේ පාවිච්චි කරන්නේත් ඒක තමයි. කියන්නේ මේකට එක කැලරිමීටර ජලයට දැන් කැලරිමීටර ගුණ තරම් ලැබ් එකේ තියෙනවනේ. මොකටද මේ එකම ආය හොද ගන්න කියලා එහෙකට ජලය දාලා අනිත් එකට ද්‍රවය දාලා කරොත් එහෙම වැරදි ප්‍රැක්ටිකල් එක. මොකද මේ කැලරිමීටර පෘෂ්ඨය නෙමෙයි මේක වෙන එකක්. එතකොට පොඩ්ඩක් චුට්ටක් හරි වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන් මේකට එකම කැලරිමීටර තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් එහෙනම් එකම කැලරිමීටරේ භාවිතා කිරීම සහ පියනක් භාවිතා කිරීමේ අවශ්‍යතාවය තමයි පරීක්ෂණය තුළ මෙන්න මේ K ගගේ වෙනස් නොවි පවත්වා ගැනීමට K ගගේ නියත කර ගැනීමට. හරි. ඊට පස්සේ පියවර. පසුව එම කැලරිමීටරය තුළට 3න් 2ක් පමණ පිරෙන පරිදි ජලය දමා පියන වසා. ඔතන තව චුට්ටක් හදා ගන්න ඕන මේක. පසුව එම කැලරිමීටරය තුළට 3න් 2ක් පිරෙන පරිදි සෙල්සියස් අංශක 70ට පමණ රත් කරන ලද. අලුත් කැලලක් ඇඩ් වෙන්න ඕන මොකද්ද? 70යි සෙල්සියස්යට පමණ රත් කරන ලද ද්‍රවය තමයි ජලය තමයි මේකට දාන්න ඕනේ. ජලය දමා පියන වසා රූපයේ පෙන්න ඇති පරිදි පරිවාරක නූල් ආධාරයෙන් ආධාරකයක් මත එල්වන්න. ඇයි පරිවාරක නූල් ආධාරයෙන් එල්ලන්නේ කියලා කියන්නේ මම වරහන් ඇතුළේ දීලා තියෙනවා හේතුව සන්නයනය මගින් සිදුවන තාප හානිය අවම කරන්න තමයි. ඇයි දැන් සන්නයනය මගින් මේ තාපේ හානිය වුත් එහෙම. ඒතකොට දැන් ඒකනේ මේක එල්ලලා තියෙන්නේ. බිම තිබ්බොත් එහෙම බිමට ගොඩක් යනවනේ සන්නයනය මගින්. ඒ නිසා තමයි මේක පරිවාරක තන්තු වලින් එල්ලලා තියෙන්නේ. ඒකට බැරි වෙලා හරි මගෙන් ප්‍රශ්නයක් විදිහට ඇහුවොත් සන්නයනය මගින් සිදුවන තාප හුවමාරු අවම කර ගැනීම සඳහා ඔබ මේ පරීක්ෂණයේ භාවිතා කරන උපක්‍රම මොනවද? පරිවාරක තන්තු වලින් මේ පද්ධතිය එල්ලලා තියන්න ඕන. හරි ඊළඟ පියවර. පසුව අනවරත වායු ප්‍රවාහයක් මගින් සිසිල් වීමට ඉඩ හරින්න. කියලා කියනවා. කියන්නේ 70ට වම රත් කරපු වායු ගෝලය තමයි ද්‍රවය තමයි දැන් සිසිල් වෙන්න ඉඩ හරින්න කියලා කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ජලය නිතරම කලතමින් විරාම ගටිකාව භාවිතා කර උෂ්ණත්වය 40ක් සෙල්සියස් පමණ වෙන තෙක් තප්පර 30කට වරක් උෂ්ණත්වය සටහන් කරගන්න. ඔන්න උතන මට
අගයන් ගණනය කරන්න අමාරු ඉතින් ඒ නිසා මම ඔයාලට මේකේ දත්ත දීලා නැහැ. මුලින්ම ජලය ගන්නවා. ජලය අරගෙන කැලරිමීටරයට 3න් 2ක් පිරෙන පරිදි දාලා ඒ ස්කන්ධයත් කිරාගෙන 70ට පමණ රත් කරලා ඊට පස්සේ මේක සිසිල් වෙන්න ඉඩ හරිනවා. සිසිල් වෙන්න ඉඩ හැරලා මිනිත්තු 30න් 30ට 30 ඊට පස්සේ 60 120 180 එහෙම අරගෙන උෂ්ණත්වය සටහන් කරගන්නවා. θ1 θ2 θ3 θ4 කියලා ජලයේ උෂ්ණත්වය කිරා මැන ගන්නවා. එන තප්පර 30 දී මේ උෂ්ණත්වය, තප්පර 30 දී මේ උෂ්ණත්වය, තප්පර ඊට පස්සේ තප්පර 120 දී මේ උෂ්ණත්වය, තප්පර 180 දී මේක, 210 දී මේක, 240 දී මේක කියලා හොම ටික වෙලාවක් යනකම් කියන උෂ්ණත්වය 40ට වගේ බහිනකම් ඔක ලියා ගන්න. හිමීට හිමීට. හරි ඊට පස්සේ මොකද ගන්නෙ? ඊට පස්සේ තමයි සාමාන්‍යයෙන් ජලයේ සහිත කැලරිමීටර ස්කන්ධය අවසානට කියන්නේ. ජලයේ සහිත කැලරිමීටර කලින් කිරාගත්තත් කමක් නැහැ. දැන් කිරාගත්තත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් කිරා ගන්න එක හොඳයි. මොකද උෂ්ණත්වය අඩු වුණාට පස්සේ ප්‍රශ්නයක් නැහැ නායි කොයි වෙලාවෙ කිරාගත්තත් දැන් කිරා ගන්න එක හොඳයි. නේ ජලයේ සහිත ස්කන්ධය M2 කිරා ගන්න. එහෙනම් මට ජලයේ ස්කන්ධය ගන්න පුළුවන් M2 ඍණ M1 කියලා ඕනනම්. හරි දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් තමයි වැදගත්. මොකද්ද? මේ ජලය අයින් කරලා මේකට දානවා අපිට අදාළ ද්‍රවය. හැබැයි දාද්දී ජලය අයින් කරලා හොඳින් හොඳින් මේක පිහන්න ඕන. ජලය තියන්න හොඳ නෑ ආයි. හොඳින් පිහලා හැබැයි කලින් ජලය දාපු මට්ටමටමයි දාන්න ඕනේ. කියන්නේ කලින් ජලය දැම්මනම් මෙන්න මේ ඉර ගාවට ද්‍රවය දාන්නත් ඕනේ ඒ ඉර ගාවටම. ඒ කියන්නේ සම පරිමාවක් දාන්න ඕනේ. හේතුව මොකද්ද? මෙන්න මේ A කියන එක්කෙනා නියත තියාගන්න. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඉතින් ඒ කොහොමද නියතයිනේ කැලරිමීටර පෘෂ්ඨයේ වර්ගඵල වෙනස් වෙන්නේ නැහැ නේ කියලා. වෙනස් වෙන්නේ නැහැ. නමුත් ද්‍රවයක් ස්පර්ශ වෙලා තියෙද්දි හානි වෙන විදිහයි. ද්‍රවයක් ස්පර්ශ වෙලා නැතුව යකඩයකින් තාපය හානි වෙන විදිහ දෙකක්. සම පරිමාවක්ම තමයි දාන්න ඕනේ. කියන්නේ මේ මට්ටම තමයි දාන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? ඒකත් අර සෙල්සියස් 70ට පම රත් කරලා දාලා අර වගේම තප්පර 30න් 30ට ඒකේ පාඨාංකත් කියව ගන්නවා. T1 T2 T3 කියලා කියව ගන්නවා. එහෙනම් අපි ගාව දැන් දත්ත කිහිපයක් තියෙනවා. මොකද්ද? අපි ගාව දැන් දත්ත තියෙනවා තප්පර 30න් 30ට ජලයේ උෂ්ණත්වය වෙනස් වෙච්ච විදිහයි ද්‍රවයේ උෂ්ණත්වය වෙනස් වෙච්ච විදිහයි කියන දෙකම තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා මොකද? ලබාගත් පාඨාංග භාවිතා කර ස්වායක්ත විචල්‍ය ලෙස කාලය හා පරායක්ත විචල්‍ය ලෙස උෂ්ණත්වයගෙන එකම ප්‍රස්ථාරයක අඳින්න. මම මුලින්ම ජලයේ වක්‍රය අඳිනවා. ජලයේ උෂ්ණත්වය මෙහෙම අකුණු කරාට පස්සේ මෙන්න මෙහෙම උෂ්ණත්වයක් එයි. මෙතන පරිසර උෂ්ණත්වය කියන්නේ පරිසර උෂ්ණත්වයේදී ඔක උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති වෙන්න ඕන. කොහෙලේ හරි මෙතන ජලය කියලා හිතමුකෝ අපි. උදාහරණයක් විදිහට මේ තියෙන ජලයේ වෙනස් වෙන විදිය. මේක මේ නිකන් හදපු ගන්න නෙමෙයි මෙන්න මෙහෙම ලක්ෂය අකුණු කරලා ඔන්න ඔහම දත්ත කීපයක් ඔන්නම ලක්ෂ ලකුණු කරලා ඒ ලක්ෂය ආකරලා ඇඳපු රේඛාවක් තමයි මේ ඇඳලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? අපි තව ප්‍රැක්ටිකල් කියන්නේ තව අනිත් ද්‍රවයක් දාලා ආයෙ එකක් ඇඳන්නේ. අන්න එයාගෙත් වක්‍රය අඳිනවා මෙහෙමම. ජය කොහොමයි? මම ගන්නම් ඒ ද්‍රවය කියලා. මේ තියෙන්නේ ජලයේ උෂ්ණත්ව පහළ යන විදිය. මේ තියෙන්නේ ද්‍රවයේ උෂ්ණත්වය පහළ යන විදිය. දැන් අපි ප්‍රැක්ටිකල් එක තුල Kවත් නියත කරගත්තා, Aවත් නියත කරගත්තා. θr කොහොමත් නියතයිනේ. θr කියලා කියන්නේ මොකද? උෂ්ණත්වය කියන්නේ මේ පරිසර උෂ්ණත්වයෙන් දැන් අපිට ඒක කියව ගන්න පුළුවන්. අපිට ඒක උෂ්ණත්වමානයක් දිහා බැලුවම කෙලිම කියවන්නේ ඒක. ඉතින් කොහෙවත් තියන්න දෙයක් නැහැ. මේ උෂ්ණත්වමානයේ කවර එකක් කරන් තියෙන්නේ කවරෙන් පොඩ්ඩක් එළියෙන් අරන් තියලා ටික වෙලාවකින් බලපුවම උෂ්ණත්වමානය පෙන්වන්නේ පරිසර උෂ්ණත්වය. ඒක අපිට කියා ගන්න හරිම ලේසි. දැන් මේකත් හරි. එහෙනම් මේකත් නියත. දැන් තියෙන්නේ මොකද්ද? දැන් තියෙන්නේ මෙන්න මේක. අපි නියත කරගන්න ඕනේ ජලයට සහ ද්‍රවයට මෙන්න මේ කියන අගේ එක අගයක් ගන්න ඕන. එහෙනම් මම තෝරගන්නවා මොකද මේ ප්‍රස්ථාරය සාමාන්‍යයෙන් හොඳට නිකන් දැන් කෙරවලින්ම තෝරගන්නෙත් නැතුව මේ උඩින්ම තෝරගන්නෙත් නැතුව මෙන්න මැද වගේ උෂ්ණත්වයක් තෝරගන්නවා. මම තෝරගන්නවා මෙන්න මේ කියන උෂ්ණත්වය. θ1 තීර කියලා ගන්නවා කෙලින්. තීර මේක θr මේක θ. මම ගහනවා මේක හොන්නෝම ඉරක්. හොඳට බලන්න. දැන් මෙන්න මෙතන තමයි තේරුම් ගැනීමට පහසුතාවයක් ආවොත් එන්නේ. හරි. බලන්න. මට කියන්නේ මේ ප්‍රස්ථාරේ.
මට කියන මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් හම්බෙන්නේ මොකද්ද? මේ x අක්ෂය සහ y අක්ෂය දිහා බලපුවාම අපිට මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් හම්බෙන්නේ m සමානයි d θ බෙදීම dt. කියන්නේ උෂ්ණත්ව වෙනස බෙදීම කාලයේ වෙනසනේ අපිට හම්බෙන්නේ. කියන්නේ මම y කණ්ඩායමාන්තරයක් බෙදීම x කණ්ඩායමාන්තරයක් ගත්තොත් මට මෙයාගෙන් හම්බෙන්නේ මෙන්න මේ උෂ්ණත්ව අඩුවීමේ ශීඝ්‍රතාවය. හරි තේරෙනවා ඇති. එහෙනම් මම මේ එක උෂ්ණත්වයක් තෝරගන්නවා. දෙන්නටම සමාන වෙන එක උෂ්ණත්වයක් තෝරගන්න. ඒතර බලන්න දෙන්නටම සමාන වෙන විදිහට එක උෂ්ණත්වයක් තෝරගත්තොත් මේ උෂ්ණත්වයේදී මෙයාගේ උෂ්ණත්ව අඩුවීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ මට පුළුවන් මෙන්න මෙයාට මෙන්න මෙහෙම ස්පර්ශකයක් ගන්න මෙන්න මෙතනදී. ඕමම ස්පර්ශකයක් ගන්න පුළුවන්. ඕක ගහන්නේ අදිරූල තියලා අපිට ගස්සන්න මේ ස්පර්ශකේ ගන්න පුළුවන් මෙන්න මේ ලක්ෂයේදී අඳින ස්පර්ශකයක්. එතකොට මේ ස්පර්ශකයේ අනුක්‍රමණය කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ ස්පර්ශකයේ අනුක්‍රමණය කියලා කියන්නේ ප්‍රස්ථාරයෙන් අපිට ඒ ගැන දෙක බලා ගන්න පුළුවන්. මේ ප්‍රස්ථාර මේකේ අනුක්‍රමණය කියලා කියන්නේ මේක m1 කියලා m1 සමානයි d θ බෙදීම dt ජලය මම වෝටර් කියන්නේ w දාන්නම්. ඒ කියන්නේ මේ කියන මොහොතේ අහගන්නතර මේ කියන මොහොතේ ජලයේ උෂ්ණත්ව පහළ වීමේ ශීඝ්‍රතාවය. එතකොට මෙයාට මම ගැහුවොත් මෙහෙම අනුක්‍රමණයක් මේ ස්පර්ශකයක් මෙන්න මෙහෙම එන්නේ. මට පුළුවන් ඒකෙත් මම තෝරාගත්ත ත්‍රිකෝණයක් සලකලා මට පුළුවන් එයාගෙත් අනුක්‍රමණය කියන එක ගණනය කරන්න මම ගන්නවා ඒක m2 කියලා d θ බෙදීම dt එක වන්නම ලික්විඩ් කියලා වෙන එකක් ද්‍රවයක් කියන්නේ. එහෙනම් මට මේ ප්‍රස්ථාර දෙක පාවිච්චි කරලා අපි තෝරාගත්ත උෂ්ණත්වයකදී මේ දෙන්නගේ උෂ්ණත්ව පහළ වැටීමේ ශීඝ්‍රතාවය නැත්නම් උෂ්ණත්ව පහළ වැටීමේ ශීඝ්‍රතාවය හොයාගන්න පුළුවන්. දැන් මෙහෙමනේ. දැන් අපි තියරිය පැහැදිලි කරගෙන ආවේ. තියරිය කිව්වේ දැන් මෙන්න මේ පද තුනම සමාන නම්. මෙන්න මේ පද තුනම සමාන නම් ජලයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. ජලයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සමානයි ද්‍රවයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවයට කියලා. මේ පද සෙට් එක සමානයි. කියන්නේ පද සෙට් එක අවස්ථා දෙකේම සමානයි නම් ජලයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සමානයි ද්‍රවයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය කියලා තමයි ආවේ. එතකොට ජලයේදී තාපය හානි වෙන්නේ කියන්නේ ජලය කියන අවස්ථාව තිබ්බහම තාපය හානි වෙන්නේ කොහොමද? ජලයෙන් සහ කැලරිමීටරයෙන් කියන දෙකෙන්ම හානි වෙනවනේ. මොකද ඒකේ ජලයක් තියෙනවා කැලරිමීටරයක් තියෙනවා. එතකොට ජලයෙන්ුත් තාපය හානි වෙනවා කැලරිමීටරයෙන්ුත් තාපය හානි වෙනවා. එතකොට මේ කියන අවස්ථාවේ කැලරිමීටරෙන් සහ ජලයෙන් කියන දෙකෙන්ම තාපය හානි ජලයේ තියෙන අවස්ථාවේ තාපය හානි වීම ශීඝ්‍රතාවය සමානයි ද්‍රවයේ තියෙන අවස්ථාවේ තාපය හානි වීම ශීඝ්‍රතාවය. හැබැයි මේ පද හතරම නියත වෙන්න ඕන. ඒතර k නියත කරගත්ත අපි. ඒවත් නියත කරගත්ත එකම ජල පරිමාවක් දාලා. මෙයා කොහොමද නියත වෙන්නේ පරිසුෂ්ණත්වය කියන එක? මෙයාව නියත කරගන්න තමයි අපි කරේ දෙන්නටම කියන්නේ ප්‍රස්ථාර දෙකටම පොදු උෂ්ණත්වයක් ගත්තේ මේ ප්‍රස්ථාරයටත් මේ උෂ්ණත්වයමයි මේ ප්‍රස්ථාරයටත් ඒ උෂ්ණත්වයමයි ගත්තේ. අරගෙන මොකද මම කරේ? මේ කියන අවස්ථාවේ කියන්නේ මේ කියන උෂ්ණත්වයේ තියෙන අවස්ථාවේ කියන්නේ හිතන්නකෝ දැන් මෙයා රත් කරලා මේ තියෙන්නේ 70කට රත් කරනවා කියලා කිව්වනේ. මම හිතනවා මේ තියෙන්නේ 50 කියන උෂ්ණත්වය කියලා. දැන් මේ හොයලා තියෙන්නේ මොකද්ද එහෙනම්? ජලය කියන එක්කෙනා 50 තියෙද්දි m1 ගෙන් කියන්නේ ජලය කියන එක්කෙනා 50 තියෙද්දි තප්පරයකට බහින උෂ්ණත්වය. තප්පරයකට උෂ්ණත්වය බැහිම තමයි මේ තියෙන්නේ. කියන්නේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගන්නේ කොහොමද? ඕනම ප්‍රස්ථාරයක අනුක්‍රමණය ගන්නේ ඒ අදාළ ලක්ෂයට ගහන ස්පර්ශකයක්. කියන්නේ මේ වක්‍ර ප්‍රස්ථාරයක අනුක්‍රමණය ගන්නේ කොහොමද? ඒ අදාළ ලක්ෂයට ගහනම ප්‍රස්ථාරයට ස්පර්ශකයක්. අන්නේ ස්පර්ශකයේ y ඛණ්ඩාංක දෙකේ අන්තරය බෙදීම x ඛණ්ඩාංකයි. මේක අපිට තෝරගන්න පුළුවන්. මේ තැන් දෙක අපිට දිග මදින තව ටිකක් දිග් කරලා මේක තෝරගන්න පුළුවන්. හරි? ඒ කියන්නේ y ඛණ්ඩාංක අන්තරය බෙදීම x ඛණ්ඩාංක අන්තරය. එකෙන් එන්නේ මොකක්ද එහෙනම්? එකෙන් එන්නේ ඒ අදාළ ද්‍රවයේ
මේ කියන අවස්ථාවේ උෂ්ණත්ව පහළ බැහිීමේ ශීඝ්‍රතාවය. කියන්නේ උෂ්ණත්ව වෙනස වෙදීම කාලය. ඕක අපිට ඕන වෙන්නේ ඇයි කියන එක තාම තේරෙන්නේ නැත්නම් මෙහෙම බලන්න. මම ඒකත් කරලා මින්නම්. ඇයි දැන් අපිට ඕක ඕන වෙන්නේ? දැන් මෙච්චර මේක කියන්නේ ඇයි? ඇයි අපිට මේක ඕන වෙන්නේ? බලන්න මේක ඕන වෙන්නේ මට ඉඩ තමයි නැත්තේ මම මෙතන හදන්නම්. දැන් මෙන්න මේ සමීකරණ මකනවා දැන්. දැන් මේ සමීකරණ මම නැවත කියවුවා මම හිතන්නේ දැන් හොඳට තේරලා ඇති ඒක. ඔය පද හතර නියතයි නම් දැන් නියත කරගන්න විදිහක් තේරලා ඇති. දැන් තියෙන්නේ දැන් අනිවාර්යෙන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මොකක්ද මේ ගත්තේ කියලා. මොකක්ද මේ ත්‍රිකෝණ දෙකක් ඇඳලා ගත්තේ? හරි මම මේක කරලා නැවත ආයෙ පැහැදිලි කරන්නම්. අහගන්න හොඳට. ඒ ගත්තේ මෙන්න මෙහෙම එකක්. මම කියවනේ දැන් ඒ පද හතරම සමානයි නම් d³ බෙදීම dt. ඒ කියන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය ජලයේ තියෙද්දි සමානයි d³ බෙදීම dt ද්‍රවයේ තියෙද්දි. ජලයේ තියෙද්දි සහ ද්‍රවයේ තියෙද්දි. ජලයේ තියෙද්දි කවුද තාපය හානි කරන්නේ? m1cc ඩෙල්ටා තීටා ධන m2 ඍණ m1 CW ඩෙල්ටා තීටා. දැන් මේ ඩෙල්ටා තීටා දෙන්නටම පොදු නිසා මම ඩෙල්ටා තීටා දෙකම එළියට ගන්න එකපාර. m2 ඍණ m1 CW මම මෙතනින් ගන්නම් කෙලින්ම ඩෙල්ටා තීටා බෙදීම t ඩෙල්ටා කියන්නේ ගත වෙච්ච කාලය. බලන්න මෙන්න මෙතන මට ඕන වෙනවා නේද ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා t කියන එක. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස බෙදීම කාලය කියන එක ඕන වෙනවා නේද? අන්නේ ඕන වෙන හින්දා තමයි මම මේක මෙතනින් ගණනය කරන් යන්නේ. දැන් ගොඩක් කට්ටියට තේරෙන්නේ නැත්තේ මේක කියලා ඉවරලා සමීකරණ ලියන හින්දා. මම ඒ නිසා තමයි දැන් දෙපැත්තටම කරේ. මුලින්ම මම මේක ලියලා සමීකරණ ලිව්වා. දැන් මම සමීකරණ ලියලා මම මේක පැහැදිලි කරන්නම්. දැන් මම ආයෙත් මේ සමීකරණ හොඳට බලන්න. ආයෙත් මම මේක ලියන්නම්. මේ තියෙන්නේ මොකද්ද? ජලයේ තියෙන අවස්ථාවේ ඒ පද්ධතියෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. කවුද තාපය හානි කරන්නේ? ජලයේ තියෙනවා කැලරිමීටරේ තියෙනවා. එහෙනම් කැලරිමීටරෙන් හානි වෙන තාපය සහ ජලයෙන් හානි වෙන තාපය. කැලරිමීටරෙන් හානි වෙන තාපය කියලා කියන්නේ m1cc ඩෙල්ටා තීටා මම ලියන්නේ නැහැ. මොකද ජලයටත් ඒක පොදු නිසා මම දෙකම එකපාර ලියන්නම්. m2 ඍණ m1 තමයි ජලයේ ස්කන්ධය. එයාගේ විශිෂ්ට අවදායතාව CW. මේ දෙන්නටම පොදුයි නේද කියලා බලන්න උෂ්ණත්ව වෙනස. බෙදීම ගත වෙච්ච කාලයක් දෙන්නටම නියතයිනේ. හරි. ඕක නේද සමාන වෙන්නේ අදාළ ද්‍රවයේ තියෙද්දි තාපහානි වීමේ ශීඝ්‍රතාවයට. අදාළ ද්‍රවයේ තියෙද්දි ඒ ස්කන්ධය සහිත ඒ කැලරිමීටරේමනේ. ඒ ස්කන්ධය සහිත ඒ කැලරිමීටරේමයි. ධන m3 ඍණ m1 තමයි දැන්නා. මෙතන ඉන්නේ Cl. ඒ අදාළ ද්‍රවය. Cl කියලා තමයි අපි එතන දාන්න වෙන්නේ. අදාළ ද්‍රවය. යාවනේ අපි හොයන්න යන්නේ. වතාවක් මෙතන ඉන්නේ මොකද්ද? ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා t. හැබැයි මේ තියෙන වෙන එකක්, මේ තියෙන වෙන එකක්. මේ තියෙන ජලයේ උෂ්ණත්ව පහළ වැහිීමේ ශීඝ්‍රතාවය. මේ තියෙන ද්‍රවයේ උෂ්ණත්ව පහළ වැහිීමේ ශීඝ්‍රතාවය. එහෙනම් මේ දෙක නෑනේ වෙන කොහෙවත්. මේ දෙක තියෙන්නේ කොහෙද? මේ දෙක තියෙන්නේ මෙතන. අපි නිර්මාණය කරපු ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් තමයි අපිට මේ දත්ත දෙක හම්බෙන්නේ. ඉතින් ඔන්න ඕක හොයන්න තමයි මම මේ නිර්මාණය කරන්නේ මොකද්ද? මම මේක මකලා ආයෙ නැවත මුලින්ම මේ ටික කියන්න. අහගන්න හොඳට. අනිවාර්යෙන් මම දන්නවා මේක චුට්ටක් තේරුම් ගැනීමට පහසුතාවයක් ඇති. දැන් ඔන්න තේරෙනවා. දැන් තේරෙන්න ඕන. අහගන්න දැන්. හරි මට දැන් සිද්ධාන්ත වලට අනුව සමීකරණ ලිව්වට පස්සේ m1 දන්නවා cc දන්නවා දත්තයක් විදියට m2 දන්නවා m1 දන්නවා cw දන්නවා m1 දන්නවා cc දන්නවා m3 දන්නවා m1 දන්නවා c දන්නවා ආයතන cl තියෙන cl දන්නේ නැහැ cl මෙතන තියෙන්නේ cl තමයි හොයන්න යන්නේ හරි මේ දෙන්න එහෙනම් අපි දැනගන්න එපේ ඒ දෙන්නව ගන්න පුළුවන් කොහොමද මේ තියෙන්නේ ජලයේ උෂ්ණත්ව පහළ බහින විදිහ. ජලයේ උෂ්ණත්වය පහළ බහින විදිහ තමයි මේ තියෙන්නේ. මට ඕනේ මොන අවස්ථාවේද? මට ඕනේ මෙන්න මේ කියන අවස්ථාවේ. කියන්නේ මේ කියන ෂණික මොහොතේදී. මේ කියන ෂණික මොහොතේදී උෂ්ණත්වය කොච්චර ශීඝ්‍රතාවයකින් පහළ බහිනවද කියන එක කොහොමද ගන්නෙ? මෙතනට අදිනවා ස්පර්ශකයක්. මෙන්න මේ අදාළ උෂ්ණත්වයට අදින ස්පර්ශකයක්.
අපිට ස්පර්ශකයේ දිග අපිට කැමති විදිහට තෝරගන්න පුළුවන්. මම කෙලින් y අක්ෂරෙම තෝරගන්නවා. ඔන්නෝම ස්පර්ශකයක් අඳිනවා. ඊට පස්සේ මම ඒක ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්නවා. ඒ ත්‍රිකෝණය නිර්මාණය කරලා මට පුළුවන් y කණ්ඩාංකාන්තරය බෙදීම x කණ්ඩාංකාන්තරය අරන් y කණ්ඩාංකාන්තරය බෙදීම x කණ්ඩාංකාන්තරය අරන් මට ගන්න පුළුවන් කෙලින්ම m1 කියන්නේ මොකද්ද? d θ බෙදීම dt ජලය. මට දැන් තේරෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ උෂ්ණත්වයට අදාළම ද්‍රවයේ උෂ්ණත්ව පහළ වීමේ ශීඝ්‍රතාවය කියන්නේ මේ වක්‍රයේ මේ උෂ්ණත්වයට අදාළ අනුක්‍රමණය. දැන් මොකද මේ අනුක්‍රමණය වෙනස් වෙනවනේ මේ වාහන කාලයත් එක්ක. අනුක්‍රමණය අඩු වෙන ප්‍රස්ථාරයක්. මේකත් අනුක්‍රමණය අඩු වෙන ප්‍රස්ථාරයක්. ඒවා නම් මම හිතන්නේ දන්නවනේ. අනුක්‍රමණය වෙනස් වෙන ප්‍රස්ථාරයක අනුක්‍රමණය ගන්න කොහොමද? අදාළ ලක්ෂයට ගහන ස්පර්ශකයක් අපි. කොහොමද මේ ස්පර්ශකය ගහන්නේ? අදුරු වලක් තිබ්බනම් ගහන්න පුළුවන් මේක ලේසියෙන්. මේ ඉරි දෙක දෙපැත්තෙන් කැපෙන්නේ නැති වෙන්නේ මෙන්න ලස්සන ස්පර්ශකයක් ගහන්න පුළුවන්. එහෙනම් ඒකටත් අඳිනවා ත්‍රිකෝණයක්. මට ත්‍රිකෝණේ ලොකුවට ඕන නම් ලොකුවට අඳ ගන්න ප්‍රශ්නයක් නැහැ. ඍජු කෝණේ ත්‍රිකෝණයක් අඳිනවා. දැන් මම අඳලා තියෙන එක ඍජු කෝණේ නෙමෙයි වෙන්න පුළුවන්. පේනුම හැටියට. ඊනොට ඒක ඍජු කෝණේ කියලා ලියා ගන්න. නෑ ලියා ගන්න එපා කියන්නේ. ඍජු කෝණේ තමයි හරි. නෝ ඍජු කෝණේ තමයි මම අඳලා තියෙන එක. එහෙනම් ඒ ඍජු කෝණේ ත්‍රිකෝණයේ වර්ග මේ අනුක්‍රමණය මොකක්ද දෙන්නේ? m2 සමානයි d θ බෙදීම dt ඒ අදාළ ද්‍රවයේ තියෙද්දි. ඒ අදාළ ද්‍රවයේ තියෙද්දි. එහෙනම් මෙතනින් මෙයාගේ දන්නවා මේ ත්‍රිකෝණයෙන් මෙයාගේ දන්නවා ඒ දෙක ගිහලා මේ දෙකට දැම්මට පස්සේ ඉතුරු සුගිලුම ඒවා දන්නවා CL වල හොයන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා සුළු කිරීම චුට්ටක් තියෙනවා සහ මෙන්න මේ ගන්න විදිය පැටලෙන්න පුළුවන්. හරි ප්‍රස්ථාරන්ද ඉවරයි. අපි එහෙනම් කොහොමද දැන් ප්‍රස්ථාරය යන්දා එන සිද්ධාන්ත වලට අනුව කොහොමද අපි ගණනය කිරීම ගන්න? මම කිව්වා d θ dq බෙදීම dt සමානයි ka වතාවක් θ ඍණ θ r වල k, a හා θ ඍණ θ r නියත විට මට ලියන්න පුළුවන් dq බෙදීම dt ජලයේ සමානයි dq බෙදීම dt ඒ අදාළ ද්‍රවයේ. එහෙනම් මං ජලයේ සහ ද්‍රවයේ දෙක වෙන වෙනම දාලා ලියනවා. ජලයේ තියෙද්දි ජලයේ විතරක් නෙමෙයි අපේ කැලරිමීටරයක් තියෙනවානේ. අපිට එන සම්බන්ධතාවය ලියන්න පුළුවන් m1 cc ධන m2 ඍණ m1 cw මේ දෙන්නටම පොදුයි මෙයාගේ උෂ්ණත්ව වෙනස. එහෙනම් d θ බෙදීම dt මොකේද? ජලය සමානයි m1 cc ධන m3 ඍණ m1 වතාවක් cl. ඔක තමයි හොයන්නේ. වතාවක් d θ බෙදීම d දැන් මෙතන ඩෙල්ටා නෙමෙයි d ව දාමු. dt මොකේද? ද්‍රවය. ඕනනම් කෙනෙක්ට මේක m1 සහ m2 කියලා දැම්මත් කමක් නැහැ. මොකද මම ප්‍රස්ථාරය m1 සහ m2 කියලා මේක ලකුණු කරපු නිසා. ඉතින් එහෙනම් මට මේකේ සියලුම පද මම දන්නවා. බලන්න m1 දන්නවා, cc දන්නවා, m2 දන්නවා, m1 දන්නවා, cw දන්නවා, මෙයාව දන්නවා, cc, m3, m1 මේක දන්නවා. එහෙනම් මෙයා විතරයි cl විතරයි දන්නේ නැත්තේ. මට cl කියන කෙනාව ගණනය කිරීමක් මගින් හොයන්න පුළුවන්. ඉතින් මේක තමයි සම්බන්ධතාවය. ඉතුරු ටිකත් ලියා ගන්න ඉක්මනට. හරි බලන්න. වයින් වැදගත් කරුණු වලට කියනවා මෙම පරීක්ෂණය තුළදී සංවහනය මගින් සිදුවන තාප හානිය ගැන සලකන බැවින් සන්නයනය මගින් සිදුවන තාප හුවමාරු අවම කර ගැනීමට වග බලාගත යුතුය. ඒ සඳහා කැලරිමීටරය පරිවාරක නූල් ආධාරයෙන් නෙල්වා තබයි. කියන්නේ මේ ප්‍රැක්ටිකල් එක බේස් වෙන්නේ ප්‍රැක්ටිකල් එක මූලික වෙන්නේ සංවහනයට. සංවහන ධාරාවලට තමයි මේ ප්‍රැක්ටිකල් එක මූලික වෙන්නේ. ඒතර සංවහනයට මූලික වෙන ප්‍රැක්ටිකල් එක සන්නයනෙන් හරි විකිරණයෙන් හරි තාපයේ වැඩිපුර හානි වෙද විකිරණයෙන් හානි වෙන ප්‍රමාණය අපිට වෙනස් කරන්න අමාරුයි. ඒ විකිරණයෙන් වෙන ප්‍රමාණය අවම කරන්න තමයි මම කිව්වේ උපදානවා කියලා. මම කිව්වේ උපදාපුවාම තමයි විකිරණ පිට වෙන එක අඩු වෙන්නේ කියලා. මොකද කෘෂ්ණ වස්තුවකට ආසන්නව සමාන කෙනෙක්. කෘෂ්ණ වස්තුවක් නේ. පෘෂ්ඨවල රළුභාවය සහ අපබදම්වන භාවයත් එක්ක කියන්නේ රළු දාපු පෘෂ්ඨයක් සහ උපදැමු පෘෂ්ඨයක් වෙන වෙනම සලකද්දී
රළු පෘෂ්ඨයක් කෘෂ්ණ වස්තුවකට ආසන්න සමාන වෙනවා. කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ මොකද්ද? ලැබෙන සියලුම තරංග ආයාමයන් සහිත විකිරණ උරා ගන්නා සහ සියලුම විකිරණ පිට කරන. හරි. එතකොට විකිරණ මගින් සිදුවන තාප හුමාරුව අවම කරන්න, හරි විකිරණය මගින් සිදුවන තාප හුමාරුව අවම කරන්න තමයි ප්‍රධාන වශයෙන්ම මොකටද මේ කැලරිමීටරය උපදවන්නේ. එහෙනම් උපදවන්න ප්‍රධාන හේතුව මොකද්ද? අර හේතුවට වඩා ලියන්න ඕන හේතුව තමයි කැලරිමීටර පෘෂ්ඨය උපදවන්න හේතුව විකිරණය මගින් සිදුවන තාප හුමාරුව අවම කරන්න. මොකද උපදමන ලද පෘෂ්ඨයක් කෘෂ්ණ වස්තුවකින් ගොඩක් අපගමනය වෙනවා. ඒ කෘෂ්ණ වස්තුවක් නෙමෙයි. කෘෂ්ණ වස්තුවකට ආසන්නව සමානයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් රළු පෘෂ්ඨ. එහෙනම් මේක මේ ඇයි උපදමන්නේ? විකිරණ මගින් සිදුවන තාප හුමාරුව අවම කිරීමට. ඒක තමයි හරිම හේතුව. අර ප්‍රශ්නෙට හරිම හේතුව විකිරණ මගින් සිදුවන තාප හුමාරුව අවම කරන්න තමයි කැලරිමීටර පෘෂ්ඨය උපදමන්න ඕනේ. එතකොට සංනයනයෙන් හානි වෙන ප්‍රමාණය අයින් කරන්න තමයි අපි මේක නූල් වල එල්ලන්නේ. බිම තිබ්බොත් බිමට තාපය ගමන් කරනවා සංනයනය මගින්. ඒ නිසා නූල් වල එල්ලපුවාම සංනයනය මගින් සිදුවන තාප හුමාරුවත් අවම වෙනවා. ප්‍රැක්ටිකල් එකේ අදාළ සංවහනය මගින් සිදුවන තාප හුමාරුව විතරක් අපිට වැඩිපුර ඉතුරු වෙනවා. අර කිසිම දෙයක් 100% නැති වෙන්නේ නැහැ. හරි. මම දැන් අරකට උත්තරේ හොඳටම එන්නේ දැන්. නැගෙන සිසිලන ශීඝ්‍රතාවය සඳහා පෘෂ්ඨයේ ස්වභාවය මෙන්ම පෘෂ්ඨ වර්ගඵලයේද බලපාන බැවින් පළවෙනි කියන පෘෂ්ඨ වර්ගඵලයේ නියත පවත්වා ගැනීම සඳහා අවස්ථා දෙකේදීම එකම ප්‍රමාණයට ජලය සහ ද්‍රවය එකතු කරයි. ජලය සහ ද්‍රවය කියලා නෑ, ඒක හදාගන්න ජලය එකතු කරයි කියලා තියෙන්නේ. ජලය සහ ද්‍රවය එකතු කරයි කියන්නේ සමාන පරිමාවල් එකතු කරන හේතුව හරස් තාපය හානි වන හරස්කඩ වර්ගඵලයේ නියත පවත්වා ගැනීම සඳහා. ඔක අහනවා ප්‍රැක්ටිකල් එක ආපුවාම හරි. ඊට පස්සේ තවද ද්‍රව පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් වන බැවින් එම පෘෂ්ඨය මගින් සංවහන ධාරා වැළැක්වීම සඳහා පියනක් ආවරණය කෙරේ. පියනකින් ආවරණය කෙරේ. ඉතින් පියනක් කියන එක අනිවාර්යෙන් වැදගත් මේ කියන ප්‍රැක්ටිකල් එක තුල. පියන සහිත කැලරිමීටරය කියලා තිබ්බ නැත්නම් ලකුණු හම්බෙන එකක් නැහැ. පාඨාංක වල එහෙම උත්තර ලියද්දී. තියෙන අවස්ථා දෙකේදීම ලබාගත් පාඨාංග භාවිතා කර කාලය සමග උෂ්ණත්වයේ විචලනය එකම ප්‍රස්ථාරයක් මත ඇඳිය යුතුය. මනින කාල ප්‍රාන්තරයේ කුඩා කළ විට පරීක්ෂණයේ නිර්වද්‍යතාවය වැඩි වේ. කියන්නේ මං කිය මිනිත්තු 30න් 30ට පාඨාංග ගන්න කියලානේ. ඒතර මිනිත්තු 30න් 30ට නැතුව මිනිත්තු 15න් 15ට ගත්තා නම් එහෙම මිනිත්තු 15න් 15 නැත්නම් විනාඩියට පුළුවන් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. මිනිත්තුවේ මිනිත්තුවට ගත්තත් ප්‍රශ්නයක් නැහැ. එහෙම වුණාම අපි අඳින වක්‍රය දැන් මෙහෙම ලක්ෂ 3ක් කරහා මෙහෙම වක්‍රයක් අදිනවට වඩා මේ වක්‍රය ලක්ෂ 6ක් කරහා යනදොත් නිර්වද්‍යතාවය වැඩිනේ. ඒකයි ඔය කියන්නේ. ඒ පාඨාංග වැඩිපුර ගත්තොත් ඒ කියන්නේ අපි පාඨාංග ගන්න ඉන්ටර්වල් එක අඩු කරොත් පරතරය අඩු කළොත් අපිට පුළුවන් මේ පරීක්ෂණයේ අඳින ප්‍රස්ථාරයේ හැඩය නිවැරදිම හැඩයට ආසන්නව සමාන කරගන්න. ඒකයි කියන්නේ. හරි ඊළඟ වැදගත් කරුණ ලියා ගන්න මම කියලා නැති වුණාට මම ඒක කියලා නැහැ. කැලරිමීටර් පෘෂ්ඨය උපදැමීම මගින් විකිරණය මගින් සිදුවන තාප හුවමාරුව අවම කර ඇත.